මහා කරුණාවෙන් සාදු 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 සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය පූජනීය ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද පොසොන් පුන් පොහෝ දවසේ ඔබ හැම දිනාම මේ විහාරස්ථානයේ උපෝසත සීලේ සමාදන් වෙච්ච පින්වත් හැම දිනාම වගේම ඒ වගේම ලෝකේ බොහෝ රටවල් වල ඉඳගෙන බණහන ධර්මයේ ශ්‍රවණය කරන, ඒ වගේම ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉඳන් රූපවාහිනියෙන් බණ අහන ඔබ හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමග මේ සම්බුද්ධ ශාසනය තුල ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා තමයි සම්බුද්ධත්වයට පත් වුනේ. ඊළඟට මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා තමයි සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම. ඒකා සංඛේය කල්ප ලක්ෂයක්, අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරලයි අගසව් තනතුරට පත් වුනේ. ඊළඟට 80 මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා 80 මහා ශ්‍රාවක තනතුරු ලැබුයි. ශ්‍රී ලාංකික අපිට බුදුරජාණන් වහන්සේ ගැන අපි බොහෝම ගෞරවයෙන් වෙසක් පෝයට සම්බුදු තෙමගුල සමරනවා වගේ අපි සරියුත් මුගලන් දෙනම 80 මහා ශ්‍රාවකයන්ටත් වඩා අපිට අපි අනුබුදු කෙනෙක් හැටියට සැලකුවේ මිහිඳු මහරහතන් වහන්සේව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 236කට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරේ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ අපිට අනුබුදු කෙනෙක්. උන්වහන්සේ නිසායි අද අපිට මේ ධර්මයේ ලැබුණේ. මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. පින්වතුනි, අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පවුවට මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නේ තවත් රහතන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන. ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේර මහරහතන් වහන්සේ. ඒ වෙනකොට වැඩ හිටිය බොහෝම 이르දි බල සම්පන්න කෙනා. ඊළඟට බණ්ඩුක උපාසකතුමත් අනාගාමී වෙච්ච කෙනෙක්. අපි ඉස්සරලා කෙටියෙන් බලමු අද වගේ පොසොන් පුන් පොහෝ දවසක විශේෂිත වැදගත් සිදුවීම් කීපයක්. අද වගේ පොසොන් පුන් පොහෝ දවසකයි මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස රජුරුව ඇතුළු 20000ක පිරිසට රාජකීය අමාත්‍යවරු පිරිවරාගෙන රජුරුව 20000ක් එක්ක දඩේමේ ගිය දවසක් කියලා. මේ සියලු දෙනා ආයුධ බිම තියලා තෙරුවන් සරණ ගිය අද වගේ දවසක ඊළඟට ශාස්ත්‍රූන් වහන්සේ නමක් හරියටම අඳුනගෙන සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන පහදවා ගන්න හිත පහදවන ආකාරය චුල්ලහති පදෝපම සූත්‍රයෙන් දේශනා කරා.
ඒ තුළ රජ්ජුරු ඇතුළු බොහෝ පිරිසක් අර බණහපු පිරිස තෙරුවන් සරණ ගිහිල්ලා බුද්ධ ශාසනය තුළ හිත පැහැදුනා. ඒ වෙලාවේ රජ්ජුරුව බණහල අවසන් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට ආරාධනයක් කරා ස්වාමීනී අපේ රාජධානිය නගර ගොඩනැගිලි ඔක්කොම තියෙන අනුරාධපුරේ. හැබැයි ඔබ වහන්සේ මේ වැඩම කරලා තියෙන්නේ මහ වනාන්තරයට. ස්වාමීනි ඔබ වහන්සේලා අනුරාධපුරයට අපිත් එක්ක වඩිමු කියෝ. ඔබ වහන්සේලාට නවාතැන් පහසුකම් දානමාන පහසුකම් ඒ ඔක්කොම මං අනුරාධපුරේ සූදානම් කරන්නම්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමා යන්න කියෝ. අද රාත්‍රී අපිට කාර්යයක් තියෙනවා. අපි හෙට එන්නම් කීවා. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ හෙට වඩින්න කිව්වා. හෙට උදේ මාලිගාවේ ඔබ වහන්සේලාට දානයක් සූදානම් කරන්න. හොඳයි රජතුමනි කිව්වා. දානෙටත් ආරාධනා කරලා රජ්ජුරුව අර සියලු දෙනා 20000ක් අමාත්‍යවරු එක්ක මේ රාජකීය පිරිසත් එක්ක ආපහු අනුරාධපුරයට ගියා. අද වගේ පොසොන් පුන් පොහෝ දවසක රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවනි ඉලක්කය වුණේ මේ ලංකා භූමිය පුරාම ඉන්න අමනුෂ්‍යයන්, යක්ෂයන්, බෝමාටු දෙවියන්, උක්ෂ පර්වත විමාන කරගත් සීමස්තක දේවතාවරු බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම දෙව් බඹුන්ට ආරාධනා කරලා ඒ අයගේ හිත පහදවන්න. බුද්ධ ශාසනයේ පිහිටවන මේ රටේ ඒ සියලුම නොපෙනෙන බලවේගවල ආශිර්වාදයේ ධර්මයට නතු කරගන්න. මිහිඳු මහරහතන් වහන්සේ රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේට කියනවා ඔබ වහන්සේ ගල මුදුනට වැඩම කරලා අභිඥා පාදක ධානයකට සමවැදිලා ඉර්ධියෙන් ගෝසාවක් පතුරවන්න කිව්වා. මුළු ලංකා භූමිය පුරාම ඉන්න දෙවියන්ට, යක්ෂයන්ට, අමනුෂ්‍යයන්ට සියලු දෙනාට ඇහෙන ගෝසාවක් පතුරවන්න. බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම ඇහෙන්න ගෝසාවක් පතුරවන්න කිව්වා. ඒකයි ආරාධනා ගල කියලා කියන්නේ. උන්වහන්සේ මේ ගල මුදුනට නැගලා සමාපත්තියකට සමවැදුණා. භාවනා ඉරියව්වෙන් සමාපත්තියකට සමවැදිලා ඉර්ධියෙන් ගෝසාවක් පැතිරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න එන්න කියලා. ඒ ගෝසාව තමයි අදත් අපි බණ කියන්න පෙර දෙවියන්ට ආරාධනා කරන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මා මුනි රාජස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්. සුනන්තු සග්ග මොක්ඛදං ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ උතුම් නිවන අවබෝධ කරගන්න. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධර්මයේ ශ්‍රවණය කරන කාලයයි එන්න. ධර්ම ශ්‍රවණයට කාලයයි පැමිණෙන්න. පැමිණෙත්වා කියලා ආරාධනා කරා. ඒ වෙලාවේ මුළු මිස්සක පවුවම දෙව් බඹුන්ගෙන් අහස පිරුණා. යක්ෂයන් අමනුෂ්‍යයන්ගේ මුළු භූමියම පිරීලා ඉතිරිලා ගියා. අද වගේ පොසොන් පුන් පොහෝ දවසක රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ ඒ අය ඉලක්ක කරගෙන කරපු දෙවනි දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. ඒ දේශනාව අහලා බොහෝ දෙවි දේවතාවරු ආදී අමනුෂ්‍ය පිරිස බුද්ධ ශාසනයේ හිත පහදවා ගත. බොහෝ දෙවිවරු මාර්ගඵල ලැබුවා කියලා. ඒ අද වගේ පොසොන් පුන් පොහෝ දවසක රාත්‍රී. එදා රාත්‍රිය මිස්සක පවුවෙම මේ මහරහතන් වහන්සේලා ගත කරා. ඒ වගේමයි අද වගේ පොසොන් පුන් පොහෝ දවසක රාත්‍රී අර බණ්ඩුක උපාසකතුමාවත් පැවිදි උපසම්පදාව ලබලා දුන්නා. දැන් ඔක්කොම පැවිදි වෙච්ච අය. එතකොට ඒ වගේමයි පින්වතුනි පොසොන් පුන් පොහෝ දවසේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා එතකොට හරියටම සති කීයක් ගෙවිලාද? වෙසක් පොයට බුදු වුණා නම් සති 4ක් ගෙවිලා. අද වගේ දවසක තමයි රුවන්ගේ මත වැඩ ඉඳලා අභිධර්මයේ මෙනෙහි කරේ. උන්වහන්සේගේ බුදු සිරුර සවණක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙමින් උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්වෙමින් රුවන්ගේ මතදී ඒ ධර්මයේ ගාම්භීරම කොටස් සිහි කරනකොට සවණක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනේ අද වගේ දවසක. බුදු වෙච්ච පළවෙනි සතිය බුදු රැස් විහිදුන්නේ. දෙවනි තුන්වෙනි සතිවලත් නෙමෙයි. හතරවෙනි සතිය තමයි අද වගේ පුන් පොහෝ දවසක තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් බුදු වෙලා හරියටම මාසයකට පස්සේ සවණක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙන්න පටන් ගත්තා. පින්වතුනි
දැන් පසුවදා මිහිඳු මහරහතන් වහන්සේ උදේ පාන්දර රජ්ජුරුවෝ කරත්ත පෙළක් එවලා තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මාලිගාවට වඩම්මගෙන යන බොහොම ගෞරවයෙන් සරසපු කරත්ත පෙළක්. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා භික්ෂූන් වහන්සේලා මේ සත්තු බැඳපු සත්තු ගැට ගහපු සතුන් ඇදගෙන යන කරත්තවල වඩින්නේ නැහැ කිව්වා. ඒක කැප නැහැ කිව්වා. කරත්ත ටිකට යන්න කිව්වා. යන්න කියලා අර සියලු දෙනා අහසට පැන නැගලා මිස්සක පවුවේ ඉඳන් රජ්ජුරුවන්ගේ මාලිගාවට අහසීම වැඩම කරා. ඒ පොසොන් දවසට පහුවදා දැන් උදෑසන දානීය සූදානම් කරලා මේ රහතන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් දානීය ටික පූජා කරා. දානි පූජා කරලා අවසන් වෙනකොට ඉස්සරහින්ම බණ අහන්න වාඩි වුණා අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු කාන්තාව සේවිකාව කොහොම 500ක් තරම් පිරිසක් වාඩි වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ අයට පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සත්‍ය සංයුක්තයෙන් දහම් දෙසුවා කියලා. පේතවත්තු කියන්නේ අකුසල් කරලා പ്രേත ලෝකෙ ඉපදිච්ච പ്രേතයන්ගේ ජීවිත කතා. විමානවත්තු කියන්නේ පින් දහම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. සත්‍ය සංයුක්තයේ තියෙන චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශන ගණනාවක් තියෙනවා සංයුත්ත නිකායේ දේශන පෙළ. මේ දේශනාවලින් බණ කියලා අවසන් වෙනකොට දෙවනි දවසේ අර අනුලා බිසව ප්‍රදාන 500ක් දෙනා සෝවාන් මාර්ග ඵලෙ පිහිටනවා. දැන් බණ කියලා අවසන් වෙනකොට මාලිගාව ඉස්සරහා විශාල පිරිසක් පිරීලා. මිනිස්සු කෑකෝ ගහනවා අනේ අපිටත් බලන්න ඕනේ අපිටත් බණ අහන්න ඕනේ. ඇයි අර කලින් රජ්ජුරුවෝ එක්ක මිස්සක පව්වේදී 20000ක පිරිසක් දඩේ මේ ගියා. ඒ මිනිස්සු ගෙවල් දොරවල් වලට ගම් නියංගම් වලට ගිහිල්ලා හැම තැනම මේක කියලා. ඔන්න අහසින් වැඩම කරලා ධර්මාශෝක රජතුමාගේ පුත්‍රරත්නයලු අහසින්ලු වැඩි ඔන්න හෙට මාලිගාවට වඩිනවා. මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් වරෙල්ලා කියලා හැම තැනම මිනිස්සුන්ට කියලා. දැන් මාලිගාවේ ඉස්සරහා විශාල පිරිසක් ඇවිල්ලා දැන් කෑකෝ ගහනවා අනේ අපිටත් බලන්න ඕනේ අපිටත් බලන්න ඕනේ කියලා. රජ්ජුරුවෝ එළියට ඇවිල්ලා බැලුවා ඉඩ නැහැ. රජ්ජුරුවන්ට කල්පනා වුණා තමන්ගේ ඇත්ගාල ජෝතිය වනේ අද ජේතවන චෛත්‍යයේ තියෙන එතන ඉක්මනට ඇත්තු ටික එතනින් ඉවත් කරලා භූමිය සුද්ධ පවිත්‍ර කරලා අඬ බෙර ගැහුවා මිනිස්සුන්ට එතනට රැස් වෙන්න. එතන මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා වඩම්මගෙන ගිහිල්ලා අර මණ්ඩපේ වඩා හිඳෙව්වා. විශාල පිරිසක් රැස් වෙලා. ඒ හෙට වගේ දවසක දහවල් පොසොන් දවසට පහුවදා රජ්ජුරුවම ආරාධනයක් කරා ස්වාමීනි මේ ඉන්නේ මගේ රටවැසියෝ. මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් කරුණාවෙන් දේශනා කරන සේක්වා. ඔන්න මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්යන්ට පළවෙනියටම දේශනා කරේ දේවදූත සූත්‍රය ඇසුරෙන් ජෝතිය වනයේදී බණ කීවා. ඒ පොසොන් දවසට පහුවදා. දේවදූත සූත්‍රයේ තියෙන අපාය ගැන ඒ දේශනාවෙන් බණ කියලා අවසන් වෙනකොට 500ක් දෙනා මාර්ගඵල ලැබුවා කියනවා එතන. දැන් එතකොට උදේ අනුලාභිසව ප්‍රදාන එතන 500ක් තරම් පිරිස ජෝතිය වනේ බණ අහලා දැන් එතන 500ක්. එතකොට 1000ක් පිරිස එදා. හවස් වෙනකොට ජෝතිය වනේත් ඉඩ නැහැ. හැම තැනින්ම මිනිස්සු එනවා ආරංචියට. රජ්ජුරුවෝ බැලුවා මුළු අනුරාධපුරයේම ඉඩ තියෙන විශාලම නිදහස් භූමියක් තියෙන රජ්ජුරුවන්ගේ උයන මහමෙවුනා උයන. ඉක්මනට එතන මණ්ඩපයක් හදලා රාත්‍රී සෙනග එතනට එකතු කරුවා. එකතු කරලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට එතන බණ කියන්න හදලා දුන්නා. පොසොන් දවසට පහවදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ දෙවනි දවසේ කරපු තුන්වෙනි දේශනාව තමයි බාල පණ්ඩිත සූත්‍රයෙන් දහම් දෙසුවා. ඒ දේශනාවෙන් බණ අහලා එතනත් 500ක තරම් පිරිසක් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. පින්වතුනි අපේ ඉතිහාසයේ තියෙන මිහිඳු හාමුදුරුවෝ වැඩම කළ දෙවනි දවසේ 1500ක් තරම් පිරිස මාර්ගඵල ලබනවා. දැන් දෙවනි දවසේ මහමෙවුනා උයනේ බණ කියලා අවසන් වෙනකොට රෑ වෙනවා. රජ්ජුරුවෝ කියනවා අනේ ස්වාමීනි දැන් රෑ බෝ වෙලා. දැන් නම් ඔබ වහන්සේලා කැලේට මිහින්තලයට වඩින්න එපා කිව්වා. ඔබ වහන්සේලාට අද මේ මගේ උයන මේ උයනේ වැඩ ඉන්න පහසුකම් හදන්න. හොඳයි රජතුමා කිව්වා.
දැන් අර උයනේ වැඩ ඉන්න පහසුකම් සලසලා දුන්නා. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස උයනේ වැඩ හිටියා. උදේ පාන්දර රජ්ජුරුවෝ පැන් අරගෙන සිසිල් පැන් අරගෙන උන්වහන්සේලාට අවශ්‍ය දැහැටි දෝවනය කරන්න පැන් මේවා අරගෙන අමාත්‍යවරු පිරිසත් එක්ක ඇවිල්ලා රජ්ජුරුව අහනවා ස්වාමීනි කොහොමද? ඊයේ රාත්‍රී සැපසේ වැඩ සිටියද? සුවසේ නිින්ද ගියාද? ඔබ වහන්සේලාට මැසි මදුරුවන්ගෙන් එහෙම පීඩා ඇති වුණාද? මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි අපි ඊයේ රාත්‍රී බොහොම සුවසේ මේ උයනේ සැතපුණා. අපිට කරදරයක් ඇති වුණේ නැහැ කිව්වා. ඒ වෙලාවේ රජ්ජුරුව කියනවා ස්වාමීනි මට අදහසක් ආවා කිව්වා. ඔබ වහන්සේලාට මේ වගේ උයනක් කැපද කියලා ඇහුවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට ඔහොම වාඩි වෙන්න කියලා රජ්ජුරුව ඇතුළු පිරිසට බණක් කිව්වා. ඒ තමයි වේලුවන පූජාව ගැන ධර්ම දේශනා කරා. රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේටත් ඉස්සල්ලාම මේ වගේ ලස්සන රාජකීය උයනක් බිම්බිසාර රජ්ජුරුව ආරාමයක් හැටියට මුලින්ම පූජා කරේ උයන කීවා. ඒ තමයි වේලුවන පූජාව. මේ වේලුවන පූජාව ගැන බණ කීවා. බණ කියලා අවසන් වෙනකොට සාදුකාර දීලා දේවානම්පියතිස්ස රජ්ජුරුව කියනවා ස්වාමීනි අද ඒ බිම්බිසාර රජ්ජුරුව වේලුවනේ පූජා කරා වගේ මම මගේ රාජකීය උයන අද බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ඔබ වහන්සේට අතපැන් වක් කරලා පූජා කරනවා කියෝ. රජ්ජුරුවන්ගේ මංගල හස්තියක් හැඳවලා රන් නගුලක් පසුපස ගැට ගහලා මේ හස්තියව යැව්වා. ඇතා පෙර මහා පින් ඇති හස්තිරාජයා පෙර බුද්ධ ශාසනවල පූජා වෙච්ච භූමියේම සීමාව හස්තිය ලකුණු කරා. ඇතාගිය පාර වටේට ලකුණු පිහිටවලා ඒ භූමියම රන් කෙන්ඩියකින් පැන්වක් කරලා තුන්වෙනි දවසේ උදේම මිහිඳු මහරහතන් වහන්සේට මහමෙවුනා වූ යන සංඝ සතු කරලා පූජා කරා. ඔය විදිහට තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමත් සමග මේ ලංකා භූමිය තුල බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා පින්වතුනි එවැනි උතුම් පොසොන් පුන් පොහෝ දවසක අද උදෑසන ඔබ සීලයක පිහිටලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදෙන්න. ඉතින් අද දවසේ උදෑසන ධර්ම දේශනාවට මාතෘකාවක් තියෙනවා. ඒ තමයි තිරෝකුඩ්ඩ සූත්‍රය ඇසුරින් ධර්ම දේශනාව කරන්න කියලා ඉල්ලීමක් තිබුණා. පින්වතුනි තිරෝකුඩ්ඩ සූත්‍රය ඒකේ සඳහන් වෙන්නේ මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය. ඒකේ බොහොම ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා තිරෝකුඩ්ඩ සූත්‍රය. ඒ තමයි මීට කල්ප 92කට පෙර පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ කියන්නේ මේ කල්ප 92කට කලින් පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව බොහෝම සද්ධාවන්ත රජ කෙනෙක් හිටියා. මේ රජ්ජුරුව තමයි මුළු දඹදිව තලයේම එක්සේ සත්ව පාලනය කරපු රජ්ජුරුව. ඔය ධර්මාශෝක රජ්ජුරුව මුළු දඹදිවම එක්සේ සත් කළා පාලනය කරේ. ඒ වගේ එදා පුස්ස බුදුහාඳුරන්ගේ කාලේ මුළු දඹදිවම පාලනය කරේ එක රජ කෙනෙක්. ඒ රජ්ජුරුව පුදුම සද්ධාවන්තයි. දවස ගානේ බුද්ධ ප්‍රමුඛ සංඝයා කොහෙද වඩින්නේ කොහෙද වැඩ ඉන්නේ රජ්ජුරුවම දන් දෙනවා. වෙන කාටවත් දන් දෙන්න දෙන්නේ නැහැ. රජ්ජුරුවම දම් පින්කම් කර. නගරවාසීන් පවා දැන් රජ්ජුරුවන්ට විරුද්ධව මාලිගාව ඉදිරියේ නොයේක් විදිහට තමන්ගේ දුක කියනවා අනේ අපිට පිනක් කරගන්න දෙන්න. අනේ අපිටත් දානයක් දෙන්න දෙන්න. එතකොට රජ්ජුරුව කියනවා රටවැසියනි මං දම් පින්කම් කරන්නේ නුඹලාගේ අයබදු මුදල් වලින්. ඒ නිසා මං කරන පින් සියල්ල නුඹලා අනුමෝදන් වෙයි. අවසානයේ රජ්ජුරුවන්ගේ රාජ කුමාරවරු 3 දෙනෙක් හිටියා. වැඩිමහල් පුතාට හිටියා අමාත්‍යවරු 500ක්. දෙවනි රාජ කුමාරයාට හිටියා යාළු මිත්‍ර අමාත්‍යවරු 300ක්. තුන්වෙනි රාජ කුමාරයාට හිටියා යාළු මිත්‍ර අමාත්‍යවරු 200ක්. මේ රාජ කුමාරවරු 3 දෙනාට තමයි රටේ විශාලම ප්‍රදේශ 3ක් පාලනය කරන්න රජ්ජුරුව පවර්ලා තිබ්බේ. මේ රාජ කුමාරවරු 3 දෙනා දවසක් එකතු වෙලා කතා වුණා බුදු කෙනෙක් පහළ වෙලා. දහස් ගණන් සංඝයා සමග දඹදිව තලයේ වැඩ ඉන්නවා. අපේ පිය රජ්ජුරුව හැමදාම දන් දෙනවා අපිටවත් දානයක් දෙන්න දෙන්නේ නැහනේ. රාජ කුමාරවරු 3 දෙනා දවසක් පිය රජ්ජුරුව ළඟට ගිහින් කිව්වා
පිය රජතුමනි අනේ අපිටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා. එතකොට රජ්ජුරුව කියනවා දරුවනි මන් දැන් වයසයි කියෝ. මම මැරුණට පස්සේ නුඹලා ඇති තරම් දම් පින්කම් කරගනින්න කිව්වා. එතකොට රාජකුමාරවරු කිව්වා පිය රජතුමනි රජ්ජුරුව ඉස්සර වෙයිද අපි ඉස්සර වෙයිද කවුද දන්නේ? මරණයට වයස ભેදයක් නැහැ කිව්වා. රජ්ජුරුවන්ට හිතුණා ඒකත් ඇත්ත. එහෙමනම් දරුවනි මාසේ බැගින් නුඹලට මං මාස 3ක් දෙන්නම් කිව්වා දම් පින්කම් කරන්න. කැමති මාස 3ක් 3 දෙනා වෙන වෙනම ඉල්ලන්න කිව්වා. 3 දෙනාම කතා වුණා වස් මාස 3 එකතු කරලා ගමු කියලා. එහෙම කතා වෙලා කිව්වා පිය රජතුමනි අපි 3 දෙනාම එක ළඟ මාස 3ක් වස් මාස 3 අපිට දෙන්න කිව්වා පින්කම් කරන්න. හොඳයි කිව්වා. එහෙමනම් ඊළඟ වස් කාලේ වස් මාස 3 දරුවෝ 3 දෙනාට වෙන් කරලා දුන්න ඇති විදිහට පින්කම් කරා. මේ රාජකුමාරවරු 3 දෙනාම ගිහිල්ලා තමන්ගේ රාජ්‍ය 3ම මැදි වෙන විදිහට ලස්සන භූමියක් තිබ්බා. මේ භූමියට තමන්ගේ භාණ්ඩාගාර 3ේම මුදල් යොදවලා විශාල ආරාමයක් හැදෙව්වා. බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට වැඩ ඉන්න අංග සම්පූර්ණ ආරාමයක් කෙරෙව්වා. ඔය ආරාමේ කරනකොට ඔය නගරෙම හිටිය පිරිසක් ඕකට බනින. එහෙමයි නැද්ද? මේ රජ්ජුරුවන් මේ මිනිස්සුන්ගෙන් අයබදු එකතු කරලා මේ නිකම් පිණ්ඩපාතේ ඇවිද ඉන්න ශ්‍රමණයන්ට බේන් ගොඩ නැගිලි හදනවා මෙච්චර ලොකු ආරාම හදනවා. ওই ගල්ලෙනක ගහක් යට හිටියාම මොකද කියලා දැන් බනිනවා. බොහොම ලස්සන ආරාමයක් හැදුවා. හදලා ඉවර වෙලා රාජකුමාරවරු 3 දෙනාම පුස්ස බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝ පිරිසට වස් ආරාධනාවක් කරා. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන පැමිණිලා ආරාමේ පිළිගත්තා. ඒ ආරාමේ වස් සමාදන් වුණා. ඒ වෙලාවේ රාජකුමාරවරු කතා වුණා අපි කොච්චර අමාරුවෙන්ද මේ දන් දෙන්න අවස්ථාවක් පිය රජුරුවන්ගෙන් ඉල්ලගත්තේ. ඒ නිසා මේ රාජ්‍ය කටයුතු කර කර ඉන්නවට වැඩිය අමාත්‍යවරුන්ට ওই ටික පවරමු. අපි 3 දෙනා දසසිල් වෙලා මේ වස් මාස 3 බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කළ පින් කරගමු. රාජකුමාරවරු 3 දෙනාම දසසිල් සමාදන් වුණා. අර ආරාමෙම නතර වුණා. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරනවා. අමාත්‍යවරුන්ට පැවරුවා රාජ්‍ය කටයුතු බලන්න. අමාත්‍යවරුත් මොකද කරේ? කොටසක් රාජ්‍ය පාලනය කරනකොට කොටසක් ආරාමේ වතාවත් කරනවා. කොටසක් දසසිල් වෙනවා. ඔය විදිහට අර 1000ක් අමාත්‍යවරුත් වස් මාස 3 පුළුවන් තරම් පින්කම් කරගත්තා. ඔය අතර දැන් මේ වස් මාස 3 රාජකුමාරවරු 3 දෙනාම දසසිල් වෙලා අමාත්‍යවරුත් දම් පින්කම් කරනවා. හැබැයි මේ රාජ්‍ය 3ේම ගබඩාවල් පැවරුවා එක අමාත්‍යවරයෙකුට. ඔහු බොහොම සද්ධාවන්ත විශ්වාසවන්ත කෙනෙක්. ඔහුට පැවරුවා රාජකුමාරවරු 3 දෙනාම ගබඩාවල් වල ධනය පැවරුවා. ඇති තරම් වස්තුව තියෙනවා. මේ වස් මාස 3 කිසිම අගහිඟයක් නැතුව බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දම් පින්කම් සූදානම් කරන්න කිව්ව ඔහුට ශ්‍රීසිසි. ඒ විතරක් නෙමෙයි නගරවාසීන්ට දුගී මගේ යාචකයන්ට මිනිස්සුන්ට දන් දෙන්න කිව්වා. දැන් සියලුම බලතල එක අමාත්‍යවරයෙකුට පවරලා ගබඩාවල සම්පූර්ණ යතුරු දුන්න ඔහුට. ඔහු සද්ධාවන්තයි. දැන් අර නගරේ පිරිසක් හිටියනේ ඕකට බැන මේ පිරිසට දැන් පුදුම කේන්තියක්. බුද්ධ ප්‍රමුඛ සංඝයාව දැන් මේ දහස් ගණන් සංඝයාව ආරාමයක නවත්තගෙන දන් දෙනවා පුදුම කේන්තියක්. කොහොමයි නැද්ද? ඉන්නවා. ඕකට බැන ඉඳලා කල්පනා කරා බනිනවට වඩා අපිත් ගිහිල්ලා ඔය තියෙන වස්තුව අපේ ගෙවල් වලට අදිමු. ඕකට හොඳම දේ තමයි උදව් කරන ස්වරූපෙන් ඔතනට යන්නේක. අපි කියන්නේ කපන්න බැරි අත ඉමිනවා කියලා. ඒ වගේ දැන් අර බැන හිටපු පිරිස ගියා. ගිහිල්ලා කිව්වා අනේ කොච්චර දෙයක්ද අනේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන එක අනේ සාදු අපිත් එනවා කිව්වා. අපිත් එනවා උදව් කරන්න. අපිත් ඔය උයන්න පිහන්න පින්කම් කරන්න ලෑස්ති වෙනවා කියලා පිරිස එකතු කරගත්තා. තව කට්ටියට කිව්වා වරෙල්ලා උඹලත් වරෙල්ලා. උඹලත් ගෙනියපල්ලා කිව්වා.
කට්ටිය එකතු වෙලා 84,000ක තරම් පිරිසක් එකතු වෙලා අර ගබඩාවල තිබ්බ රාජ්‍ය ධනය කොල්ල කෑවා කියන. අර වස්තුව කොල්ල කෑවා. ගෙවල් වලට ඇද්ද සමහර ඒවා. ඊළඟට දම්පින්කම් කරන්න දානයට ඔක්කොම සූදානම් කරද්දී බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න කලින් මේ අය ඒවා කන්න බොන්න පටන් ගත්තා කියලා. ඔය ඉන්න ශ්‍රමණයන් කන්න කලින් අපි කාලා ඉන්න එපා කියලා අර පිරිස කනවා බොනවා අර උයන පිහෙන දාන වස්තුව. අපේ ළමයි බඩකින්නේ තියලා හරියනවද? මේ ළමයින්ට කන්න දීපල්ලා කියලා අර බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න පෙර ළමයින්ට කවනවා. ඔය විදිහට මේ පිරිසම අර දාන වස්තුව හොරා කමින් සමහරු දාන බඩු ගෙවල් වලට ඇද්දා කියනවා ගබඩාවේ වස්තුව හොරා කෑවා. රාජ්‍ය ධනය රාජ කුමාරවරුන්ගේ කිසිම අවසරයක් නැතුව අර අමාත්‍යවරයාට හොරෙන් අර සද්ධාවෙන් දම්පින්කම් සූදානම් කරපු අමාත්‍යවරයා නොමග යව දාන වස්තුව අර ගබඩාවල තිබ්බ භාණ්ඩාගාර වස්තුව හොරා කෑවා. ඔන්න ඔය අකුසලෙන් 84,000 තරම් පිරිස මරණින් මත්තේ කෙලින්ම නිරේකට වැටෙනවා. අකුසල විපාකේ භයානකකම මේ දේශනාවෙන් බලන්න පුළුවන්. පින්වතුනි කල්ප 92කට පෙර ඔය අකුසලයේ කරගත්තේ. අපායට වැටිලා කල්පයක් දෙකක් තුනක් නෙමෙයි. කල්ප 91ක් අපායෙන්ම ගොඩාවේ නැහැ කියන. අපායෙන් අපායට. නිරෙන් නිරේට වැටි වැටි කල්ප 91ක් අපායේ පැහුණා. ඔය പ്രേත පිරිස. ඔය නිරිසත්ත්වෝ. දැන් ඔහොම අපායේ පැහිලා මේ මහා භද්‍ර කල්පය ආරම්භ වෙනකොට කවුද මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වෙච්ච බුදුරජාන් වහන්සේ? කකුසඳ බුදුරජාන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අර නිරිසත්ත්වයෝ ටික කල්ප 91ක් අපායේ පැහි හිටපු පිරිස අපායින් චුත වෙලා പ്രേත ලෝකේ පහළ වුණා. එක රොත්තක් 84,000 තරම් ඇට සැකිලි වගේ പ്രേතයෝ പ്രേත ලෝකේ පහළ වුණා. නිරෙන් චුත වෙලා പ്രേත ලෝකෙට ආවා. මුළු ඇඟම දනවා, පිච්චෙනවා. සා පිපාසාවේ මුළු ඇඟම වේලුම් කනවා. ඔළුවට නිකන් කටු අනිනවා, උල් අනිනවා වගේ වේදනා ඇති වෙනවා කියන. බඩ පපුව දනවා. පින් ගන්න බෑ. කිසිම කුසගින්න නිවා ගන්න දෙයක් ගන්න බෑ. ඊට පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේට දවසක් පිරිසක් දානයක් දීලා තමන්ගේ මියගිය ඥාතීන්ට පින් දීපු වෙලාවේ බොහෝ ඥාතීන් පින් අරගෙන සුවපත් වුණා. මේක බලාගෙන හිටිය අර പ്രേත පිරිස බලාගෙන ඉඳලා දවසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා දුක කීවා. අනේ ස්වාමීනි, මේ දේශනාවේ තියෙනවා විශාල പ്രേත පිරිසක් ඇට සැකිලි වගේ වස්ත්‍රයක් නැහැ. මේ പ്രേත පිරිස ඇවිල්ලා සමහරු පපුවට ගහගත්තා කියනවා. සමහරු බිම හැපුණා කියනවා. සමහරු උඩු බැලි අතට පෙරලෙන ඔළුවට ගහ ගන්නවා. කියනවා ස්වාමීනි අපේ ඇඟ දනවා කියනවා, අපේ ඔළුවට උල් අනිනවා වගේ. අපේ මුළු ඇඟම පිච්චෙනවා. අනේ අපි සාපිපාසාවෙන් වේදනාවක් විඳිනවා. අනේ මහා කාරුණිකයන් වහන්සේ අපි ගැන අනුකම්පා කරලා අපිට පින් ටිකක් දෙන්න කිව්වා. අපිව මේ ආත්මෙන් ගලවන්න කිව්වා. බුදුවරු මහා කාරුණිකයි. මහා කාරුණික කකුසඳ බුදුරජාණන් වහන්සේ බැලුවා පින් ගන්න බෑ. මේ പ്രേතයෝ කිසිම කෙනෙකුට පින් ගන්න බෑ. අකුසල් බලවත් තාම. කකුසඳ බුදුරජාණන් වහන්සේ වදාළ പ്രേතයිනි, නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තා අනාගතේවත් පින් ගන්න බෑ කිව්වා. ඊළඟට පහළ වෙනවා කොණාගමන කියලා බුදු කෙනෙක්. ඒ කාලේ උත්සාහ කරලා බලන්න කිව්වා. වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. දැන් කකුසඳ බුදුහාඳුරු පිරිනිවන් පාලා බුද්ධ ශූන්‍ය කාලෙත් ගෙවිලා කොණාගමන බුදුහාඳුරු පහළ වෙනකන් තාම പ്രേත ලෝකේ අර වේදනාවම විඳ විඳ ඉන්නවා. චුත වෙන්නේ නැහැ. දැන් හිතන මිනිස්සෙකුට කන්න නැති වුණොත් දවස් 6-7ක් යනකොට මැරෙනවා. പ്രേතයෝ එහෙම නෙමෙයි. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් බුද්ධාංකුර ගණන් සාපිපාසාවෙන් වේදනාව විඳ විඳ කෑග ගහ විලාප දිදී ඉන්නවා. චුත වෙන්නේ නැහැ. කර්මෙ ගෙවෙනකන් චුත වෙන්නේ නැහැ. සියුම් ශරීරයක්නේ.
කෝනාගමන බුදුහාඳුරු පහළ වුණ ඔන්න මේ මහා බද්ද කල්පයේ දෙවනි බුදුහාඳුරු. මේ ප්‍රේත පිරිස කෝනාගමන බුදුරජාණන් වහන්සේ ඉදිරියේත් පෙනී හිටිය. පෙනී ඉඳලා අර විදිහටම දුක කීවා. සමහරු පපුවට ගහගත්තා, බීම හැපුණා, වැළපුණා, ඔළුවේ අත් ගහගත්තා. අනේ ස්වාමීනි අපි කකුසඳ බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලුවා. ඔබ වහන්සේවත් අපිට අනුකම්පා කරන සේක්වා. අනේ අපිව සාපිපාසාවෙන් අත්මුදෝන සේක්වා කියලා කෝනාගමන බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලුවා. ඒ බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් බැලුවා පින් ගන්න බෑ. තාම අකුසල් බලවත්. ඒ වෙලාවේ කිව්වා ප්‍රේතයිනි නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් පින් ගන්න බෑ කිව්වා අනාගතේ බලලා. ඊළඟට පහළ වෙනවා කාශ්‍යප කියලා බුදු කෙනෙක්. ඒ කාලේ උත්සාහ කරලා බලන්න කියලා. දැන් ඔන්න බුද්ධාංකුර 2යි. තුන්වෙනි බුදුහාඳුරෝ පහළ වෙනකොනුත් අර විදිහටම പ്രേත ලෝකේ. අර වගේම දුක් විඳලා ඊළඟ බුදුහාඳුරෝ පහළ වෙනකොට කාශ්‍යප බුදුහාඳුරු ඉදිරියේත් පෙනී හිටියා. ඔළුවට ගහ ගන්නවා, බිම හැපෙනවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. කාශ්‍යප බුදුරජාන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා දුක කීවා. අනේ ස්වාමීනි අපි මීට පෙර පහළ වෙච්ච කකුසඳ බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කෝනාගමන බුදුහාඳුරු ඉදිරියේත් පෙනී ඉඳලා මේ වගේම පින් ඉල්ලුවා. ඔබ වහන්සේවත් අපිව පින් ටිකක් අනුමෝදන් කරලා අනේ අපිව මේ දුක්ඛිත ආත්මෙන් ගලවන සේක්වා කියලා පින් ඉල්ලුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැලුවා තාම අකුසල් බලවත්. බලන්න මේ රාජ්‍ය ධනය කොල්ල කනවා කියන කොච්චර අකුසලයක්ද කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බලලා කිව්වා ප්‍රේතයිනි නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් පින් ගන්න බෑ කිව්වා. හැබැයි බැලුවා අනාගතේ පින් ලැබෙනවද? ඊළඟට පහළ වෙනවා ගෞතම බුදුහාඳුරු. ප්‍රේතයන්ට කියනවා ප්‍රේතයිනි ඊළඟට පහළ වෙනවා ගෞතම නමින් බුදු කෙනෙක්. ඒ බුද්ධ ශාසනය තුල නුඹලාගේ සංසාරික ඥාතිවරේ අර කල්ප 92කට පෙර එදා දාන සංවිධායක අමාත්‍යවරයා තමයි අපේ බුද්ධ ශාසනයේ බිම්බිසාර රජුරු. නුඹලාගේ සංසාරික හිතවතෙක් ඥාතිවරේ. ඔය අකුසලයේ කරපු කාලේ එදා බොහොම සද්ධාවෙන් භාණ්ඩාගාරයේ ගබඩාවල් බාරව දාන සංවිධානය කරපු අමාත්‍යවරයා. ඔහු ගෞතම බුදුහාඳුරුව වෙනුවෙන් අනාගතයේ ආරාමයක් හදලා මහා සංඝයාට දන් දීලා පින් අනුමෝදන් කරයි. ඒ පින් අනුමෝදන් වුණොත් නුඹලට ওই ආත්මෙන් මිදෙන්න පුළුවන් කියලා. ඔන්න දැන් අස්හැසිල්ලක් තියෙනවා. දැන් මේක දැනගත්තේ කාගෙන්ද? කාශ්‍යප බුදුහාඳුරන්ගෙන්. ගෞතම බුද්ධ ශාසනයේ පින් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. දැන් බලාගෙන හිටියා ඒ බුද්ධ ශූන්‍ය කාලෙත් ගෙවිලා ඊළඟ බුදුහාඳුරොත් පහළ වුණා. අපේ බුදුහාඳුරොත් පහළ වුණා. දැන් ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එදා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරලා බුදුහාඳුරු වැඩම කරේ උරුවෙල් දනව්වට. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යපත් ඇතුළු 1000ක් පිරිස দমনය කරා. ඒ 1000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන තමයි රජගහ නුවරට වැඩි. පින්වතුනි එදා කල්ප 92කට පෙර බුද්ධ ප්‍රමුඛ සංඝයාට වස් ආරාධනා කරලා ඒ මාස 3ක් ආරාමයක් හදලා දන් දීපු ඒ රාජකුමාරවරු 3 දෙනා තමයි අපේ බුද්ධ ශාසනයේ උරුවෙල් කාශ්‍යප. උරුවෙල් කාශ්‍යපට 500ක් හිටියා. ඒ අර වැඩිමහල් රාජකුමාරයාට හිටපු අමාත්‍යවරු 500ක පිරිස. නදී කාශ්‍යපට 300ක් හිටියා. ගයා කාශ්‍යපට 200ක් හිටියා. එදා කල්ප 92කට පෙර අර පින්කම සිදු කරගත්ත පිරිස. අපේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කරා. ඒ වැඩම කරපු ගමනේ බිම්බිසාර රජුරෝ බණහලා සෝවාන් වුණා. රජුරෝ ඇතුළු බොහෝ රාජකීය පිරිස බණහලා ධර්මය අවබෝධ කරා. බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ. මට ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. මට ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ඇයි? අචල සද්ධාවට පත් වුණා. සෝවාන් ඵලයට පත් වුණා.
ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ රාජ්‍ය තුලම මේ සංඝයා සමගින් වැඩ ඉන්න සේක්වා. මට ලස්සන රාජකීය උයනක් තියෙනවා. වේළුවන උයන. මේ උයන මම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් පූජා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේට ඉක්මනින් කුටි සෙනසුන් හදවලා වැඩ ඉන්න ආරාමයක් හැටියට සකස් කරලා වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව. දැන් මේ ආරාමේ පූජා කරපු දවසේ රජ්ජුරුවෝ මුළු නගරෙම සරසලා තමන්ගේ රාජකීය උයන බුද්ධ ප්‍රමුඛ දහසක් සංඝයාට තමයි පූජා කරේ. කුටි සෙනසුන් හදවලා අංග සම්පූර්ණ ආරාමයක් හැටියට පූජා කරා. එදා මහා දානයක් දුන්නා. දැන් මේ පින්කම කරන තාක්කල් බලාගෙන හිටියා බුද්ධාංකුර 4ක් පුරා പ്രേත පිරිසක්. පිංගන්. අනේ අපිට දැන් පින් දෙයි. අනේ අපිට දැන් පින් දෙයි කියලා වෙවුල බලාගෙන ඉන්නවා. අර වේදනාවෙන් ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, බිම හැපෙනවා. කුසගිනි වේදනාවෙන් බලාගෙන හිටියා පින් දෙනකම්. බලන්න සමහර කර්ම කියන්නේ සමහර දේවල් අතට ලැබෙන්න ඇවිල්ලා නැති වෙලා යනවා. කර්ම විපාකවලට. බිම්බිසාර රජුරෝ මෙච්චර විශාල පිනක් කරලා ආරාමයක් හදලා සංඝ සතු කළ පූජා කරත් බිම්බිසාර රජුරවන්ට පින් දෙන්න අමතක වුණා. ඥාතීන් සිහිපත් කරලා වේළුවනේ පූජා කරත් පින් දෙන්න අමතක වුණා. එදාර പ്രേත පිරිස කලබල වුණා. "හෝ අපි වගේ අවාසනාවන්ත පිරිසක්. කකුසඳ බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කොණාගමන බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කාශ්‍යප බුද්ධ ශාසනෙත් පින් ගන්න බැලුවා. එක බුද්ධ ශාසනයකවත් පින් ගන්න බැරි වුණා. ගෞතම බුද්ධ ශාසනයේ බිම්බිසාර රජුරුවන්ගේ මේ පින ලැබෙයි කියලා අපි බලාගෙන හිටියා. මේ පිනත් අපිට නොලැබුණොත් අපි කවදානම් මේ പ്രേත ආත්මෙන් මිදෙන්නද කියලා එදා කලබලයට පත් වුණා. එදා රජ්ජුරුව මේ පින කරලා ගිහිලා මාලිගාවේ නිදාගත්තා. නිදාගත්තට පස්සේ කලබල වෙච්ච ප්‍රේතයෝ මාලිගාව වටේ හඬා වැළපෙනවා. රජ්ජුරුවන්ට ඇහෙනවා රෑ විලාප දිදී අඬන හඬ ඇහෙනවා. ඔළුවට ගහ ගන්නවා, බිම පෙරලනවා, පපුවට ගහ ගන්නවා, සද්ද ඇහෙනවා රජ්ජුරුවන්ට. ඒ අතර මාලිගාවේ බඩමුට්ටු පෙරලෙනවා, දොරවල් හෙල්ලෙනවා. රෑ එළි වෙනකන් නොයෙක් බයජනක සද්ද ඇහුණා. රජ්ජුරුව ටිකක් බය වුණා. රජ්ජුරුව කල්පනා කරා මේ මොකද? අද මෙච්චර විශාල පිනක් කරපු දවසේ මගෙන් අඩුවක් වෙලාද? උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළා කිව්වා "ස්වාමීනි මම බොහෝම සද්ධාවෙන් මගේ රාජකීය උයන බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් කරලා ඊයේ පූජා කරා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ කවදාවත් නැතුව මාලිගාවේ බොහොම භයානක හඬවල් ඇහුණා කියලා. සමහරව අඬනවා, විලාප දෙනවා මට ඇහුණා. ඇයි ඒ කියලා ඇහුවා. අන්න එතකොටයි බුදුරජාණන් වහන්සේ ඔය අතීත කතාව දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ "රජතුමනි ඔබේ කල්ප 92කට පෙර ඥාති පිරිසක්, හිතවත් ඥාති යාළු මිත්‍ර පිරිසක්. එදා ඔබ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ වස් මාස 3ේම දාන සංවිධානය කරපු දාන සංවිධායකයා. ඔබ බොහොම සද්ධාවෙන් ඒ කටයුත්ත කරා. ඒ පිනෙන් ඔබ දෙව්ලොවින් දෙව්ලොවට ඉපදිලා ඔබ මේ බුද්ධ ශාසනය තුල රජකම් කරලා බණහලා සෝවාන් වුණා. හැබැයි එදා ඒ පිරිස බොහොම වංචනික පිරිසක්. ඔවුන් කරේ හොඳ මූණ පෙන්නලා අර භාණ්ඩාගාරවල ධනෙ කොල්ල කාපු එක, හොරා කාපු එක. බුද්ධ ප්‍රමුඛ සංඝයාට බෙදපු දානේ අපි දානි පූජා කරන්නම් කියලා අරගෙන ගිහිල්ලා ගෙනියන්නේ ගෙවල් වලට. ඒ දාන වස්තුව හොරා කෑවා. ඒකේ විපාකෙන් කල්ප 91ක් අපායෙම පැහිලා බුද්ධාංකුර 4ක් പ്രേත ලෝකේ දුක් විඳ දකි. රජතුමා ඊයේ පින් දෙන්න බැරි වෙච්ච නිසා ඥාතීන් සිහිපත් කරලා ඒ പ്രേතයන්ට පින් ගන්න තිබ්බ එකම අවස්ථාව කිවයි. ඒ නිසා රජතුමනි ඥාති പ്രേතයන් ගැන අනුකම්පාවෙන් ඒ අය සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්න කි. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම මත රජුරවන්ට අනුකම්පාවක් ඇති වුණා. එහෙනම් ස්වාමීනි හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග මගේ මාලිගාවට වඩින්න කියලා දින 7ක්ම දානෙකට ආරාධනා කරා. බුදුහාමුදුරුවෝ දානෙට වැඩියා. දානෙ බෙදන්න පෙර බුදුරජාණන් වහන්සේ දැන් බුදුහාමුදුරුවන්ට 이르දි බල සම්පන්න රහතන් වහන්සේලාට පේනවා പ്രേත පිරිස.
ප්‍රේතයෝ පිරිලා වෙවුල බලාගෙන ඉන්නවනේ අපිට මේ දානෙ දීලා අපිට දැම්පින් දෙයි කියලා. බුදුහාඳුර අධිෂ්ඨානයක් කරා බුද්ධ අධිෂ්ඨානේ බිම්බිසාර රජ්ජුරුවන්ට මේ ප්‍රේත පිරිස පෙනේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඇට සැකිලි ගොඩක් වගේ 84000ක් තරම් එක පොදියට ඉන්න එක රොත්තට ඉන්න ප්‍රේත කොටසක්. වස්ත්‍රයක් නැහැ ඇට සැකිල්ලක් වගේ. ඔළුවට ගහගන්නවා පපුවට ගහගන්නවා විලාප දෙනවා බිම පෙරලෙනවා හැපෙනවා වේදනාවට. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දම් බෙදනකොට මේ දානමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු කියලා දම් බෙදන්න කියනවා. පැම් පූජා කරනකොට මේ පැම් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා පැම් පූජා කරන්න. සිවුරු පිරිකර පූජා කරනකොටත් පින් දෙන්න කියව. බලන්න පින් ලැබෙන හැටි. දානේ පූජා කරලා සංසාරික ඥාතීන්ට පින් දෙනකොට කුසගින්න සංසිඳුණ. කුසකිඩි වේදනාවල් නිවිලා ගියා. පැම් පූජා කරලා පින් දෙනකොට ප්‍රේතයන්ගේ පිපාසය සංසිඳුණ පැම් පොකුණු පහළ වුණා කියලා. සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ ශරීරවලට වස්ත්‍ර පහළ වුණා. අන්න එදා තමයි බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවේ. ඒ දේශනාව තමයි තිරෝකුඩ්ඩ සූත්‍රය. ওই දේශනාව ටිකක් විස්තර කරන්න ගියොත් ගොඩක් තියෙනවා. ඒ දේශනාවේ තියෙනවා මැරුණට පස්සේ പ്രേත ලෝකේ උපදින ඥාති പ്രേතයන් තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන එනවා කියනවා. ඔන්න දැන් කට්ටිය එනවා. ධර්මයක් නැතුව ජීවත් වෙලා මැරිච්ච අය പ്രേත ලෝකේ ඉපදිලා පරණ ගෙවල් දොරවල් හොයාගෙන එනවා. ඇවිල්ලා වෙනද වගේ ගෙදර ඉන්න පුළුවන්ද? බෑ. ගෙට හැරෙන තුම්මන් හන්දිය ළඟ නතර වෙනවා කියලා. ගේ පේන මානේ හතරමන් හන්දියක වත්ත මුල්ලේ දොර මුල්ලේ ගෙයි අයිනක අඳුරු තැනක් ඒ වගේ තැනක නතර වෙනවා කියලා. ඒ ගේ දිහා බලාගෙන හූල්ල ඉන්නවා. සමහර දරුවෝ හොඳ අර දෙමව්පියෝ හම්බ කරපු දේවල් කාලා බීලා විනෝද වෙනවා, ගෙදර පාටි දානවා, විනෝද වෙනවා. නිකන්වත් පින් ටිකක් දෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ කියනවා අර අයගේ අකුසලයට. ඒ අය සසරේ කරපු අකුසල් වලට දරුවන්ට නිකන්වත් මතක් වෙන්නේ අනේ අපේ ඥාතීන් සිහි කළා පිනක් කරන්න ඕනෑ කියලා හිතෙන්නේවත් නැහැ කියලා. එතකොට ඔය වගේ විස්තරයක් බුදුහාඳුරේ දේශනාවේ විස්තර කරන പ്രേත කොටස් ගැන විස්තර කරන දේශනා. ඔය දේශනාවේ තමයි තියෙන්නේ අද අපි පැන් වඩනකොට කියන ගාථා දෙකක් තියෙනවනේ. අද ඔය හැම තැනම පැන් වඩනකොට කියන්නේ යතාවා රිවහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේ වෛතෝ දින්නම් පේතානං උපතප්පති. ඔය ගාථාවල් තියෙන්නේ තිරෝකුඩ සූත්‍රයේ. ඒ දේශනාවේ තියෙනවා මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරලා අපි පින් කරලා පින් දෙනකොට පින් ගන්න පුළුවන් ඥාති පින් අරගෙන සුවපත් වෙනවා. හැමෝම පින් ගන්න නැහැ මතක තියාගන්න. බුද්ධ දේශනාවල් වල പ്രേත කොටස් ගණනාවක් ගැන සඳහන් වෙනවා. බොහෝ പ്രേතයෝ පින් ගන්නේ නැහැ. පින් ගන්නේ පරදත්තූප කියන පින් අපේක්ෂාවෙන් ඉන්න പ്രേත කොටසක් ඉන්නවා. ඒ අය තමයි කියන පින් ගන්නේ. එතකොට මේ පින් ගන්න පුළුවන් අයගේ ජීවිත ඉහලින් ගලාගෙන යන ජල පහරක්. පහළ තියෙන අඩුතැන් හිස්තැන් පුරෝගෙන ජලය මහා සාගරයේ ගලා යනවා. යතාවා රිවහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේ වෛතෝ දින්නම් පේතානං උපතප්පති. ඒ වගේ තමයි කියනවා අපි පින් කරලා මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කළ අනේ අපේ ඥාති මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙනකොට පින් අඩු පින් ගන්න පුළුවන් පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයගේ ජීවිත පිනෙන් පිරීලා ඉතිරිලා යනවා කියලා. සාපිපාසා සංසිඳෙනවා. කුසගින්න සංසිඳෙනවා. සමහරුන්ට වස්ත්‍ර පහළ වෙනවා. ඒ වගේ ඥාතීන්ට පින්ල. හැබැයි මතක තියාගන්න අපිට ඕන විදිහට ඒ ප්‍රේතයන්ව පින් අනුමෝදන් කරලා ආත්ම වලින් චුත කරලා අපිට ඕන තැන් වලට යවන්න බෑ. තම තමන් සසරේ කරපු කර්ම අරගෙන තම තමන් යන සංසාර ගමන. අපිට පුළුවන් తాවකාලිකව අර പ്രേත ලෝකේ ඉන්න කාලය තුල පින් දීලා යම් කාලයකට සැපයක් ලබලා දෙන්න පුළුවන් එච්චරයි. ඒක මේ වගේ. ඒක හැමදාම ලැබෙන්නෙත් නැහැ. අපි කරන පිනේ ප්‍රබලතාවය මත ඒ සැප සම්පත් පහළ වෙනවා. ටික කාලයක් යනකොට පින ගෙවිලා අවසන් වෙනකොට ආයි කලින් තැනටම වැටෙනවා. ඒක මේ වගේ.
අපි හිතමු හිඟන්නෙක් ඉන්නවා. පාරක යනකොට ඔය සමහර හිඟන්න දැක්කම සමහරුන්ට හිතෙනවා අනේ අපේ අම්මා වගේ කෙනෙක්. අනේ මේ මිනිස්සු අපේ තාත්තා වගේ. එහෙම දුක හිතෙන අවස්ථා නැති සමහර අය දැකලා. සාමාන්‍යයෙන් ඔය රුපියල් 5-10ක් දෙනවට වඩා සමහරු අනුකම්පා හිතිලා නිකන් ලොකු මුදලක් දෙන අවස්ථාවක් තියෙනවා. අපි හිතමු කවුරු හරි එහෙම හිඟන්නේ දැකලා අනේ පව් කියලා හිතිලා රුපියල් 1000ක් දුන්නා කියලා හිතන්න හිඟන්නට. දැන් ලොකු මුදලක්ද නැද්ද? ලොකු මුදලක්. සාමාන්‍ය කීයක් හරි ඉල්ලගෙන යන මිනිස්සයාට රුපියල් 1000ක් අතර දීපුවාම ලෝකයක් ලැබුණා වගේ. බොහොම සතුටක් ඇති වෙනවා. හැබැයි ඒ සතුට කොච්චර දවසක් තියෙනවද? වේල් 4-5ක්යි. අර සල්ලි ටික ඉවර වෙනකොට ආයි කුසගින්න දැනෙනවා. ආයි අර පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. අපි පින් දෙනකොට පින් අනුමෝදන් වෙන ප්‍රේතයෝ සතුටු වෙනවා. කුසගින්න සංසිඳෙනවා. පිපාසය සංසිඳෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි ඒ පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා. පිපාසය දැනෙනවා. ඒ නිසා දුගතිය කියන්නේ බොහොම භයානක දෙයක්. මිය පරලොව ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට අපිට පින් ටිකක් අනුමෝදන් කරන්න පුළුවන් වුණාට අපිට ඕන විදියට ගලවලා යවන්න බෑ. ඒ නිසා මියගිය ඥාතීන්ට පින් ලැබෙන ක්‍රමය තමයි තිරෝකුඩ සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින් දෙන එක අපේ යුතුයකම. පින් ගන්නවද නැද්ද වෙනම දෙයක්. පින් දෙන එක අපේ යුතුයකම. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඊළඟට මේ දේශනාවෙන් මතක තියාගන්න අපි බොහෝ වෙලාවට පින් දෙනකොට මතක් කරන්නේ එක්කෝ අපේ අවුරුදු කීපයක් ඇතුළත මිය පරලොව ගිය එක්කෝ අනේ අපේ අම්මා, අපේ තාත්තා, ආච්චි, සීයා, සහෝදරයා. මතක තියාගන්න බිම්බිසාර රජුරුවන්ගෙන් පින් ගන්න බලාගෙන හිටියේ කල්ප කීයකට පෙර නෑයොත්? කල්ප 92කට පෙර නෑයෝ. ඒ නිසා මේ ජීවිතයේ මේ අවුරුදු කීපයක් තුල මිය ගිය අය විතරක් නෙමෙයි. අපෙන් පින් ගන්න බලාගෙන ඉන්නවා කල්ප ගණන් සසරේ ඥාතීන් වෙච්ච අය. ඒ නිසා පින් දෙනකොට සිහි කරන්න කවදා පින්කම් කරලා ඥාතීන්ට පින් දුන්නත් ඒ නම් කීපයක් එක්ක මේ ඥාතීන් ඇතුළු සංසාරගත වර්ග පරම්පරාගත සසරේ ඥාතීන් වෙච්ච පින් ගන්න පුළුවන් සියලු ඥාතීන් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙන්න. ඊළඟට පින්වතුනි මතක තියාගන්න දැන් පේනවනේ මේ දේශනාවෙන් මේ රාජ්‍ය දීපල හොරා කන එකේ භයානකකම තේරෙනවනේ. එකල එහෙමනම් දැන් ඉන්න සෙට් එකට කොහොම වෙයි කියලා හිතෙනවද? ඒ නිසා භයානකයි. කර්ම විපාක බොහෝ භයානකයි. ඒ නිසා කවදාවත් නොදුන් දෙයක් හොරකම් කරන්න එපා. විශේෂයෙන් මේ රාජ්‍ය දීපල කියන ඒවා විශාල අකුසලයක්. ඊළඟට සංඝ සතු දේවල්, සංඝයාට වෙන් කරන ඒවා, බුද්ධ ප්‍රමුඛ සංඝයාගේ දේවල් හොරා කෑවොත් දරුණු විපාක කල්ප ගණන් ගෙවන්න වෙනවා සසරේ. ඒ නිසා අකුසල් වලින් වළකින්න පුළුවන් තරම් පින් කරන්න. සබ්බ පාපස්හකරණ කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසන. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත කරා. ඉතින් ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. පිංගතුනි ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිවි අනුමෝදන් වෙත්වා. මේ දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. අදත් වෙනදා වගේම 15ක පුන් පොහෝ දවසේ උදෑසන ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ සමන්ති විමලසේන මහත්මිය, පිටකොට්ටේ පිටමුල පදිංචි සමන්ති විමලසේන මහත්මිය, ප්‍රශාන්ත විමලසේන මහත්මයා ඇතුළු දූ දරු පිරිස. මේ පිංගතුන්ගේ ප්‍රධානම අරමුණක් තමයි සමන්ති විමලසේන මහත්මියගේ මෑණියන් වූ කුසුමා පෙරේරා මෑණියන්, පියාණන් වන චන්ද්‍රා පෙරේරා, ඒ පියාණන් සහෝදරයා සහෝදරිය එරංගා මහත්මිය සහ උපේන්ද්‍ර සමරතුංග කියන පින්වත් සියලු දෙනා. ඒ වගේම සමන්ති මහත්මියගේ ලොකු අම්මා ලලිතා විජේසිංහ, ඒ වගේ මහත්මිය, ඒ වගේම ඥාති දියණිය නීතිඥ චාතුර්යා පෙරේරා ඇතුළු ඒ සියලු දෙනා, පවුලේ සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාම දූ දරුවන් ඥාතීන් හැම දෙනාම
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පිනේ හැම දිනාටම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම පින්වතුනි, බුද්ධ ශාසනයට මහා සේවාවක් සිදු කරන පූජනීය මහා සංඝරත්නය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන සෙත් ප්‍රාර්ථනාව. ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාදය. තමන්ගේ ඒ ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කරගන්න දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. සියලු කායික මානසික කරදර දුරු වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම දේශකයන්න් වහන්සේට සම්බෝධි විහාරාධිපතිව කටයුතු කරන බොරලන්දේ වජිර හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු පූජනීය මහා සංඝරත්නය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ආශිර්වාද කිරීම. ඒ වගේම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් අපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නය. විශේෂයෙන් පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම බුද්ධගයා පුදබිම බේරා දුන් අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන් වගේම සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාදේ. එහෙමනම් සමන්ති විමලසේන මහත්මිය, ප්‍රසන්ත විමලසේන මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාමත්, ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා ආශිර්වාද කරනවා. කොහොම ඇඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.